නිවන් මඟ විමසුම සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඉදානන්ද අරිය ශාවකෝ බුද්ධේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති ධම්මේ අවච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති සංඝේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති අරිය කන්තේහි සීලේහි සමන්නාගතෝ හෝති අකණ්ඩේහි අචිද්දේහි අසබලේහි අකම්මාසේහි බුජිස්සේහි විඤ්ඤුප්පසත්තේහි අපරා මට්ටේහි සමාධි සංවත්තනීති. සදා බුද්ධි සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා ධර්මය දේශනා කරපුවාම ඒ දේශනා කරපු ධර්මයට අනුව යමින් අපිට අපේ ජීවිත විනිශ්චයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ විනිශ්චය අපේ උසස් මානසික තත්ත්වය කොපමණකින් වර්ධනය වෙලා තියෙනවද කියන විනිශ්චය. උසස් මානසික තත්ත්වයකට පත්වෙන්න පුළුවන් සියලු දේ අපිට ලැබිලා තියෙනවා දායාදයක් විදිහට මේ ලැබිච්ච ජීවිතයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට ලැබිලා තියෙන හින්දා. මේ උසස් මානසික තත්ත්වය අපේ තුළ වර්ධනය වෙලා තියෙනවා නම් අපිට අපි ගැන තීරණයක් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ තීරණය ගන්න පුළුවන් වෙන්නේ මං හැමදාම කියනවා ධර්මයත් එක්ක සංසන්දනය කළ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා කෙනෙක් මෙන්න මේ ආකාරයේ මානසික තත්ත්වයන් තුළ සිතුවිලි උපදිනවා නම් කෙනෙක්ගේ මේ ක්‍රියාකාරීත්වය තුළ අන්නේ උපදින සිතුවිලි අනුව අපිට තමන්ගේම ක්‍රියාකාරීත්වය කොපමණ නම් උසස් තත්ත්වයකට පත් වෙලාද කියලා සංසන්දනාත්මකව සංසන්දනය කරලා බලා ගන්න පුළුවන්කම තියෙනවා. අපි කොතනද ඉන්නේ කියලා. මේ හුඟක් වෙලාවට මේ මිම්ම ඇති කරගන්නේ තමන්ට සාපේක්ෂව අපිට දැනෙන ආකාරයට. මෙතන තමයි අපි වරද්ද ගන්න ලොකුම තැන. හැමෝම තමන්ට ඇත්ත, තමන්ට හරි, මට හරි කියලා හිතෙන තැනක් තියෙනවා නම් අන්න එතන ඉඳන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. අපේ පින්වත්නි, මේක කොච්චර වැරදීමක්ද කියලා අපිටම තේරෙන්නේ නැහැ. අපි හරියටම හරි කියලා හිතාගෙන අපි යම්කිසි ක්‍රියාවක නිමග්න වෙලා හිටියනම් හරියටම හරි කියලා හිතාගෙන අන්න ඒ ක්‍රියාව පසුකාලීනව අපිට හොඳින් වැටහිලා තියෙනවා වැරදි කියලා. පස්සේ අපිම තීරණය කරන අපරාධ මං ඒ දවස්වල වැඩ කරේ හරි කියලා හිතාගෙනනේ. නමුත් ඒ හරි කියලා හිතාගෙන කටයුතු කරපු මට දැන් තේරෙනවා මං වැරදි කියලා. හරි කියලා හිතාගෙන කටයුතු කරපු මට දැන් තේරෙනවා මං වැරදි කියලා. ඉතින් ඊට පස්සේ කාලේ මං හරි කියලා හිතාගෙන කරපු දේවල් පසු කාලීනව මට තේරලා තියෙනවා වැරදි කියලා. එදා දවසේ මම හිටියේ සමහර වෙලාවට එක දවසක් දෙකක් යම් දෙයක් හරියටම හරි කියලා හිතාගෙන මම දැඩි කාරණාවක එල්බගෙන ඉඳලා කාගේ හරි විග්‍රහයක් හින්දා හදිසියේම මම මේ දවස් දෙකේ පිස්සු හැදිලා වගේ හිටියේ. මං හරි කියලා හිතාගෙන හිටිය දේ සම්පූර්ණ වැරදි කියලා තේරෙනවා. මෙන්න මේ වගේ තත්ත්වයක් අපි තුල තියෙනවා කියන එක අපිට දැනුනොත්, නුවණ තියෙන කෙනෙකුට දැනුනොත් කම්පණයකට පත් වෙනවා. මේ වර්තමානයේ මේ මොහොතේ මට හරි කියලා දැනන දේවල් වගේක් තියෙනවා. අන්න ඒවා
සැබෑවටම හරිම දේද දන්නේ. මං වැරදිදේ හරි කියලා හිතාගෙන ජීවත් වෙනවද කවුද දන්නේ. ඒ ගැන මං කොහොමද හොයාගන්නේ. කෙනෙක්ගෙන් ගිහින් අහයි. එයා කියයි හරිදේ කියන්නේ මේක කියලා. තව කෙනෙක්ගෙන් අහයි. එයා කියයි නෑ නෑ හරිදේ කියන්නේ වෙන දෙයක් කියලා. මතකයිනේ ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙදී මංගලයයි සම්මත දේ මොකක්ද කියලා වාදයක් ඇති වෙලා ඒක මනුස්ස ලෝකෙත් වාදයක් ඇති වෙලා දිව්‍ය ලෝක දක්වා විහිදිලා ගියා. මංගල කරුණු එලිකරේ ඊට පස්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ මංගල කරුණු එලි කරන්න නිධාන කතාව අන්න ඒක. එතකොට මේ ගෙවන ජීවිත කාලය තුල අපි අපේ කාරණාවන් ඉෂ්ට සිද්ධ කරගන්න අවශ්‍ය නම් අපිට අපේ කාරණාවන් ඉෂ්ට සිද්ධ කරගන්න අවශ්‍ය නම් හරියට හරිම දේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. හරිම දේ මොකක්ද කියලා දැනගත්තාම ඒ හරි දේත් එක්ක සංසන්දනය කරමින් මගේ ක්‍රියාකාරීත්වය නිවැරදි කරගන්න පුළුවන්. හරියට සාම්පලයක් ලබා දුන්නාම අපි කියනවා අපිට මතකයි පොඩි කාලේ චිත්‍රයක් දෙනවා මේ චිත්‍රය දිහා බලාගෙන චිත්‍රයක් අඳින්න කියලා. චිත්‍ර ගුරුවරයා චිත්‍රයක් දෙනවා මේ චිත්‍රය දිහා බලාගෙන බලන්න තමන් ඒ චිත්‍රයම අඳින්න කියලා. ඉතින් අපි අඳින ඒ වගේ ගොඩක් අඩුපාඩු තියෙනවා. සමහර අය ඉන්නවා අරකට ගොඩාක් සමානම විදිහට තමන්ගේ නිර්මාණය කරන්න පුළුවන් අය ඉන්නවා. ඒ වගේ අපිට සාම්පල් චිත්‍රයක් ඕන සාම්පලයක් ඕන චිත්‍රයක් ඒක අඳින්න නම්. ඒ වගේ අපි බොහෝම ප්‍රවේශමෙන් කල්පනා කරොත් අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ අපේ මානසිකාරය පිළිබඳවත් අපිට සාම්පලයක් ඕනේ. කවුද හරි කියලා මොකක්ද හරි කියලා හරිදේ මොකක්ද කියලා හරියටම හොයාගන්න බැරි වෙන කාලයක් එනවා ලෝකේ. අන්න ඒ කාලේ මිනිස්සු හරි අසරණ වෙනවා. කට්ටියක් මේ දේ හරිදේ කියනවා තවත් කට්ටියක් මේ දේ හරිදේ කියනවා. වේගෙන් ක්‍රියාත්මක වෙලා හරිදේ තියෙන තැනට ළඟා වෙන්න පුළුවන් හරියටම හරිදේ දන්නවනම්. වේගෙන් ක්‍රියාත්මක වෙලා හරියටම හරිදේ තියෙන තැනට ළඟා වෙන්න පුළුවන්කම තියෙනවා හරියටම හරිදේ අපි දන්නවනම්. හරියටම හරිදේ අපි දන්නේ නැතුව එතෙන්ට ළඟා වෙන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒකින්ද කොච්චර අසරණ වෙනවද මිනිස්සු හරියටම හරිදේ දන්නේ නැත්තම්. කෙනෙක් හරියටම හරිදේ දන්නේ නැත්තම් ලෝකයේ මිනිස්සු හරියටම හරිදේ දන්නේ නැත්තම් මං කරන්නේ මොකක්ද? එවැනි කාලයක් අපව කොච්චර අසරණ වෙනවද කියලා තමයි මං අවධානය යොමු කරේ මේ පින්වන්ත අයගේ. හැබැයි අපේ පින්වත්නි ඉපදිලා තියෙන අපිට හරියටම හරිදේ මොකක්ද කියලා දැනගන්න මිම්මක් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන කාලේ අපිට ලැබිලා තියෙනවා මහා උත්තමයන්න් වහන්සේගේ මහා කරුණාව හේතුවෙන් සාරාංශකේ කල්පලක්ෂයකට වැඩි කාලයක් තිස්සේ නියත විවරණ ලබා ගත්තයින් පස්සේ විතරක් සාරාංශකේ කල්පලක්ෂයක කාලයක් තිස්සේ පෙරමුදම් පුරලා ඒ පාරමිතා ශක්තියෙන් ලෝකයේ සත්‍ය දේ හොයාගෙන කාරණා සහිතව මේකයි ඇත්ත කියලා දේශනා කරපු උතුම් ධර්මයක් අපිට ලැබිලා තියෙනවා. තවත් කුමන අසරණකමක්ද දැනෙන්න ඕනේ సంతානවලට මට ළඟාවිය යුතු ඉලක්කයක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලබා දීලා තියෙනවා. මගේ මානසිකත්වය ඒ ඉලක්කය දක්වා අරගෙන යන්නට ඕනේ. අන්න ඒ සඳහා මට අවශ්‍ය කරන මාර්ගයක් බුදුරජාණන් වහන්සේ මට ළඟා කර දීලා තියෙනවා නේද කියලා අපි අති විශාල සන්තෝෂයකට පත් වෙන්න අපිට පුළුවන්කම තියෙනවා. ඒ හින්දම අපි මොකද කරන්න ඕනේ? හැම නිමේෂයකම අපේ සම්පත් තමන්ගේ මානසික සම්පත වර්ධනය කරගන්න ඕනේ. ඒකින්ද අද දවසේ අපි මේ නිවන් මඟ විමසුම තුළින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ එක තැනකදී හරි අපූර්ව ධර්ම පරයයක් දේශනා කරා. ධම්මාදාස ධම්මපරයය කියලා මේකට එක තැනකදී සඳහන් කරලා තියෙනවා. මේක දේශනා කරන්න හේතු වෙච්ච කාරණාවකුත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ සමග ආනන්ද හාමුදුරුව ඇතුළු භික්ෂුන් වහන්සේලා නාදිකා ග්‍රාමයට වැඩම කරනවා. නාදිකා ග්‍රාමයට වැඩම කරපුවාම ආනන්ද හාමුදුරුවන්ට හරි අදහසක් පහළ වෙනවා. මේ නාදිකා ග්‍රාමයේ හිටියා සාල්‍ය කියලා භික්ෂුවක්. මිය පරලෝකීය කෙනෙක්. ඒ වගේම නන්දා කියලා භික්ෂුණියක් හිටියා.
ඒ වගේම සුදත්ත කියලා උපාසකයෙක් හිටියා. ඒ වගේම සුජාතා කියලා උපාසිකාවක් හිටියා. තව කාලිංග, නිකට, කටිස්සබ, තුහුට, සන්තුහුට, භද්‍ර මේ විදිහට උපාසකයෝ හිටියා. තව බොහෝ පිරිසක් හිටියා. ඉතින් මේතන 50කට වැඩි පිරිසක් අනාගාමී තත්ත්වයට පත්වෙච්ච පිරිසක්. ඒ වගේම 92කට වැඩි පිරිසක් හිටියා සකෘදාගාමී වෙලා. 500කට වැඩි පිරිසක් සෝවාන් වෙච්ච පිරිසක් හිටියා. සාල්‍ය භික්ෂුව රහත් ඵලයට පත්වෙච්ච කෙනෙක් මේ හිටපු. ඉතින් මේ ග්‍රාමයට වැඩම කරාට පස්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා මේ සාල්‍ය භික්ෂුව මෙච්චර කාලයක් මේ ධර්මය තුළ ඉඳලා පරලෝ සැපත් වුණා. අනාගත ගතිය මොකක්ද කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා, දේශනා කරනවා කාමාදී කෙලෙස් නැති කිරීමෙන් අනාශ්‍රව චේතෝ විමුක්ති නම් වූ අරිහත් ඵල ඥානය මේ ආත්මයේදීම මේ සාල්‍ය භික්ෂුව තමන්ගේ නුවණින් දැනගෙන ප්‍රත්‍යක්ෂ කරලා ඒකට පැමිණ වාසය කළා. ඒකින්ද නැවත උප්පත්තියක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ ආයසරයක් බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා මේ නන්දා කියන භික්ෂුණියගේ පරලෝ ගතිය මොකක්ද කියලා. මේ නාදිකා ගහමයට වැඩම කරපු වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ ආයසරයක් බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා 5 ආකාරයක ඕරම් භාගීය සංයෝජනයන් සත්වයන් කාම ලෝකයේහි රඳවන සංයෝජනයන් නැති කිරීම නිසා ඕපපාතික බ්‍රහ්ම ලෝකයේ මේ නන්දා කියන භික්ෂුණිය ඉපදුනා. ඒ බ්‍රහ්ම ලෝකයෙන් වෙනස් නොවන ස්වභාව ඇත්තේ එහිදීම පිරිනිවන් පානවා කියලා. ඒ කියන්නේ අනාගාමී තත්ත්වයට පත් වුණා කියලා මේ කියන්නේ. ඊළඟට ආය ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා සුදත්ත උපාසකයාගේ පරලෝක ගතිය මොකක්ද කියලා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංයෝජන 3ක් නැති කරා රාග දේශ මෝහයන් තුනී කරා. ඒ නිසා සකෘදාගාමී තත්ත්වයට පත් වුණා. එක්වරක් මේ මනුස්ස ලෝකයට ඇවිල්ලා සසර දුක් කෙලවර කරන්නය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සකෘදාගාමී වුණා කියලා. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ නිකන් ඉන්නේ නැහැ. නැවත විමසනවා සුජාතා කියන උපාසිකාවට මොකද උනේ කියලා. සංයෝජන 3ක් ක්ෂය කරා. ඒක හේතු කරගෙන සෝවාන් ඵලයට පැමිණුණා. සතර අපායේ නොහෙළෙන ස්වභාවයකට පත් වුණා. අරිහත් ඵල ඥාණයට නියත වූවා. නියත සම්බෝධි පරායන කියලා කියන අරිහත් ඵල ඥාණය අනිවාර්යයෙන්ම ලබන කෙනෙක් බවට පත් වුණා කියලා සඳහන් කරනවා. ඉතින් ආනන්ද හාමුදුරුවෝ නිකන් ඉන්නේ නැහැ. තව දුරටත් අර මං කලින් කිව්ව කාලිංග උපාසකයාට මොකද උනේ? නිකට උපාසකයාට මොකද උනේ? මේ වගේ අනිත් අයගේ දීර්ඝ වශයෙන් බුදුරජාණන් වහන්සේ වෙහෙසට පත් වෙන ආකාරයටම දිගින් දිගට එක එක්කෙනාගේ මං කලින් මතක් කරා මෙතන 50කට වැඩි පිරිසක් අනාගාමී වෙලා හිටියා. 92කට වැඩි පිරිසක් සකදාගාමී වෙලා හිටියා කියලා ධර්මයේ සඳහන් වෙනවා. 500කට වැඩි පිරිසක් සෝවාන් වෙලා හිටියා කියලා. මේ නාදිකා ග්‍රාමයේ. එතකොට මේ නාදිකා ග්‍රාමයේ තත්ත්වය මේකනම් අපේ පින්වත්නි දඹදිව් තලයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මොන්න තරම් පිරිසක් නිවෙන්නේ නැද්ද? ඒකෙන්ම අපිට තේරුම් ගන්න ඕනේ අපි මොකක්ද කරන්නේ? ඇයි මම බුද්ධ ශාසනයක් හම්බෙච්ච වෙලාවේ මේ වෙලාවේ ඇයි මම මෙහෙම රැඳෙන්නේ? මගේ ජීවිතය සුරක්ෂිත කරගන්නට මම කළ යුතු දේ කළ යුතුයි නේද? මගේ ජීවිතය සංසාර ජීවිතය දුක් කෙලවර කරගන්නට අපාගාමී ජීවිතයෙන් සදහටම අත මිදෙන්නට කළ යුතු දේ කරගන්න පුළුවන් වෙලාවක බොහෝ නුවණැති මිනිස්සු මේ වගේ බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවක තමන්ගේ ප්‍රශ්න ඉවර කරගන්නවා. එතකොට නාදිකා ග්‍රාමයේම අනාගාමී වෙච්ච 50කට වැඩි 92කට වැඩි සකදාගාමී 500කට වැඩි සෝවාන් වෙච්ච පිරිසක්. මේ අතර වාරේ සාල්‍ය භික්ෂුව අරිහත් ඵලයට පත් වෙච්ච කෙනෙක්. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේව වෙහෙස කරනකොට බුදුරජාණන් වහන්සේ මේ ධම්මදාස ධම්මපරියාය කියලා කියන ආනන්දය තමන් තුලින්ම කතමෝචසෝ ආනන්ද
ධම්ම දාසෝ ධම්ම පරියායෝ යේන සමන්නාගතෝ අරිය ශාවකෝ ආකංකමානෝ අත්තනාව අත්තානං ක්‍යා කරෙය්‍ය කීන නිරයෝම්හි කීන තිරච්ඡාන යෝනි කීන පෙත්ති විසයෝ කීන පයා දුක්ඛති විනීපාතෝ සෝතාපන්නෝ හස්මින් අවිනීපාත ධම්මෝ නියතෝ ධම්ම පාරායනයෝති කියලා මේ ධම්මදාස ධම්මපරියාය තුලින් සෝවාන් ඵලයට පත්වෙච්ච පුද්ගලයෙකුට තමන්ටම තමන් සෝවාන් ඵලයට පත් වුණා කියලා දැනගන්න පුළුවන් ධර්මපරියායක් දේශනා කරනවා ක්‍රමවේදයක් දේශනා කරනවා මෙන්න මේ දේශනාවේ තමයි සඳහන් වෙන්නේ තමන්ට තමන් ගැන විනිශ්චයක් ඇති කරගන්න මං කිව්වා කලින්ම තමන් පිළිබඳ විනිශ්චයක් ඇති කරගන්නට ධර්මය අපි භාවිතා කරන්න ඕනේ කියලා. මොකක්ද මේ ධර්මපරියාය මේ නියත සම්බෝධි පරායන කියන தත්ත්වයට නැත්නම් සෝවාන් පුද්ගලයෙක් තුල තිබිය යුතු ලක්ෂණ වගයක් දේශනා කරනවා. ඒ තමයි ඉදානන්ද අරිය ශාවකෝ බුද්දේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. සංඝේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. අචල වූ ශ්‍රද්ධාව. බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය කෙරෙහි අචල ශ්‍රද්ධාව වෙනස් වෙන්නේ නැති පරිපූර්ණ ශ්‍රද්ධාවක් ඥාන සම්ප්‍රයුක්ත ශ්‍රද්ධාවක් විතරක් නෙවෙයි අරියකාන්තේහි සීලේහි සමන්නාගතෝ හෝති අකණ්ඩේහි අචිද්දේහි අසබලේහි අකම්මාසේහි බුජිස්සේහි විඤ්ඤුප්ප සත්තේහි අපරාමට්ඨේහි සමාධි සංවත්තනිකේහි කියලා සඳහන් කරනවා මේ අරියකාන්ත සීලයෙන් සමන්නාගත බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය කෙරෙහි අවෙච්ඡප්පසාදයෙන් යුක්ත ශ්‍රද්ධාවක් තියෙන ඒ ප්‍රසාදයෙන් සමන්නාගත වෙන පුද්ගලයෙක් කියලා තමන් ගැන විනිශ්චයක් කරගන්නට පුළුවන් නම් ඒ තැනත්තාට බය නැතුව කියන්නට පුළුවන් මම නියත සම්බෝධි පරායන තත්ත්වයට පත් වෙලා ඉන්නේ කියලා. ඉතින් අචල ශ්‍රද්ධාව කියලා කියන්නේ අපි හොඳට තේරුම් ගන්න ඕන අචල ශ්‍රද්ධාව කියලා කියන්නේ මොකක්ද කියලා අපිට දැනෙන්න ඕනේ. ඒක තමන් තුළින් තමන්ට තේරෙන්න ඕනේ. මට ඉතින් බුදුරජාණන් වහන්සේ ගැන අශ්‍රද්ධාවක් උපදින්නේ නැහැ කවදාකවත් කියන වචනේ නෙවෙයි. අපිට ඉතින් මේ ත්‍රිවිධ රත්නය කෙරේ පුදුම ශ්‍රද්ධාවක්නේ තියෙන්නේ. ඒකනේ අපි මෙච්චර දන් දෙන්නේ, ඒකනේ අපි මෙච්චර සිල් රකින්නේ, ඒකනේ අපි මෙච්චර මේ ශාසනය රැක ගන්න කටයුතු කරන්නේ. අපිට ඉතින් අපේ ජීවිතයේ ත්‍රිවිධ රත්නය හැරෙන්න වෙන මොනවද? ඔන්න ඔය වගේ කතා තියෙන. ඒකින්ද මං සෝවාන් වෙන්න ඇති කියලා. අපේ පින්නත්නේ වෙනත් ආකාරයක කිසිම දෙයක සරණක් පිහිටක් නැති බව තමන්ගේ సంతානයට දැනෙන්න ඕන සියලු ගැටලු වලදී. කිසිමම පැත්තකින් තමන්ගේ හිත පිහිටක් ඉල්ලන්නේ නැහැ, සරණක් ඉල්ලන්නේ නැහැ. හැම වෙලාවකම ධර්මයේ පිළිබඳව අවෙච්ඡ ප්‍රසාදයේ තියෙන අචල ශ්‍රද්ධාව තියෙනවා නම් අහන්න තමන්ගේ හිතෙන් ගැටලු වෙනකොට තමන්ට චිත්ත පීඩා එනකොට කායික පීඩා එනකොට කර්මය මතක් වෙනවද? ඒ විතරක් නෙවෙයි චිත්ත පීඩා එනකොට තණ්හා මතක් වෙනවද? තණ්හාව නැති කිරීම මතක් වෙනවද? නැති කිරීමේ මාර්ගය මතක් වෙනවද? පිහිට හොයන්නේ කොහෙන්ද? තමන්ට දුක් වෙනකොට පිහිට හොයන්නේ අනුන්ගේ රූපයෙන්ද? දුක් වෙනකොට පිහිට හොයන්නේ ශබ්දයෙන්ද? ගන්ධයෙන්ද? රසයෙන්ද? ස්පර්ශයෙන්ද? හරි. බඩගින්නට කන එක ගැන නෙවෙයි මේ කියන්නේ. ජීවත් වෙන්න අවශ්‍ය කරන දේවල් කරන එක ගැන නෙවෙයි මේ කියන්නේ. හිත දුකට පත් වෙනකොට පිහිටක් සරණක් ප්‍රාර්ථනා කරගෙන ඒ දුක නැති කරගන්න කැමැති රූපද හොයන්නේ. කැමැති ශබ්දද හොයන්නේ. ඒ කියන්නේ මගේ මනස මට පිහිට සරණ විදිහට ලබා දීලා තියෙන අනේ මං කැමැති දේවල් මට දැක ගන්න තියෙනවා නම් මට සැනසීමෙන් ඉන්න පුළුවන් කියන වචනේ තුල අචල ශ්‍රද්ධාව නැහැ. අනේ මං කැමති දේවල් අහගන්න තියෙනවා නම් මට සැනසීමෙන් ඉන්න පුළුවන් කියලා තමන්ගේ හිත වැඩ කරන්නේ ඒ විදිහට නම් එතන ධර්ම ශ්‍රද්ධාවේ අඩුවක් තියෙන නැත්නම් ඒකේ ප්‍රසාදයේ අඩුවක් තියෙනවා. මොකද ඒක එහෙමනම් අනිවාර්යයෙන්ම තමන් ධර්මයෙන් පිහිට සරණ හොයන කෙනෙක් නෙවෙයි, රූපයෙන් පිහිට සරණ හොයන කෙනෙක්, ශබ්දයෙන් පිහිට සරණ හොයන කෙනෙක්, පංච උපාදානස්කන්ධයෙන් පිළිසරණ හොයන කෙනෙක්. ඒක අයින් වෙලා තියෙන්න ඕනේ. මොකද පංච උපාදානස්කන්ධයෙන් පිළිසරණ හොයන කෙනෙකුට නියත සම්බෝධි පරායන කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඇයි? එයා යන්නේ වෙන පැත්තකට.
එයා වර්ධනය කරන්න වෙන පැත්තක්. එයා වර්ධනය කරන්නේ කාමාස්වාදය. කාමාස්වාදයෙන් අයින් වෙලා නම් එයාට අනිවාර්යයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මයට අනුව සිතුවිලි පහළ වෙන්න ඕනේ කියන එක අපිට හොඳට තේරෙන්න ඕනේ. මගේ ජීවිතයට බුදුරජාණන් වහන්සේ ඇරෙන්න වෙන කිසිම ආකාරයක වැඩපිළිවෙලක් නැහැ. ওই කරදර එනකොට එක එක දෙවියන්ගේ එක එක ආකාරයේ නොයේකුත් භූත පිසාචයන්ගේ නැත්තම් වෙනත් ඔය තියෙන ඔය එක කෝලං දේවල් තියෙනවා. අර මේ මොකක් දූ බලි රූපයක් බහිරව රූපයක් වගේ එකක් තියලා ඒකට මම මේ අද දවසෙත් දැක්කා යම් කිසි තැනක තාමත් ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඊළඟට ඔය වාලම්පුරී අරවා මේවා රටේ නැතිව මේ වගේ තමයි දියුණුව ඇති වෙන්නේ මේ වගේ තමයි තමන්ට තමන් ගැන තියෙන විශ්වාසය නැති කරගෙන ධර්මය ගැන තියෙන විශ්වාසය නැති කරගෙන වෙනත් පොඩි පොඩි දේවල් කෙරෙහි මේ ජීවිතේ බය උපදවාගෙන ජීවිතේ නිවැරදි කරගන්නට නොයෙකුත් ආකාරයේ දේවල් ක්‍රියාත්මක භාවයට ගන්න බය ඉපදිලා කම්පණයට පත් වෙලා වෙනත් දේවල් පිළිබඳව සිතුවිලි තමන්ට උපදිනවා නම් වෙනත් ක්‍රමවේද හොයනවා නම් දුක් නැති කරන්න තමන්ගේ හිත නැකත් ආදී හොයනවා නම් ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන නැකත මගේ ළඟ සකස් කරගෙන තියෙනවා. සිත කය වචනය සංවර කරගෙන පටන් ගන්න ඕනම වැඩක් බ්‍රාහ්මණයන් තුල තිබුණ අර ඒ දවස්වල තිබුණා අස්විද නැකත කියලා එකක්. අන්න ඒ නැකතටත් වැඩිය ඒ නැකත කියන එකට වැඩිය මහා බලගතු නැකතක් විදිහට සිත කය වචනය සංවර කරගෙන යම් වැඩක් පටන් ගන්නවා නම් නිවැරදි කරගෙන ඒකේ තියෙන වටිනාකම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ අනුව ඇයි අපිට බැරි සීලය ආරක්ෂා කරලා තමන්ගේ පැත්තෙන් නැකත් සකස් කරගන්න. ඉතින් මේ වගේ අචල ශ්‍රද්ධාවක් තමන් තුළ තියෙනවද කියලා බලන්න ධර්මය ගැන. එහෙමනම් විසඳුම් හැම නිමේෂයකම තමන්ට එන හැම දුකකදීම විසඳුම විදිහට ආර්යශ්‍රැංගික මාර්ගය තුලින් තමන්ගේ సంతානය විසඳුම් හොයන මට්ටමකට පත් වෙලාද කියලා බලන්න. එහෙම වුණොත් හැම දුකකටම විසඳුමක් තියෙන්නේ ආර්යශ්‍රැංගික මාර්ගය තුලයි. ආර්යශ්‍රැංගික මාර්ගය පැහැදිලිව භාවිතා කරන මානසිකාරයක් ඇති වෙලා නම් එයා සිහිය පිහිටවා ගත්ත කෙනෙක් වෙනවා. එයා අනිවාර්යයෙන්ම නිවනට බර වුණ කෙනෙක් වෙනවා. ඉතින් ඒකින්ද අපි විසඳුම් හොයන්නේ සමහර වෙලාවට සමහර අය විසඳුම් හොයන්නේ ප්‍රාණඝාත සිද්ධ කරලා. සමහර අය විසඳුම් හොයන්නේ හොරකම් කරලා. සමහර අය තමන්ගේ ජීවිතේට එන දුක් නැති කරන්න විසඳුම් හොයන්නේ කාමයේ වර්ධව හැසිරিলা. ඒ මානසිකාරය තියෙනවා මට මේ හැසිරීම ලැබුණොත් මට සැනසෙන්න පුළුවන්. මගේ හිත සනස්වන්න පුළුවන් කියලා ප්‍රාර්ථනාවක් තියෙනවා. අදහසක් තියෙනවා. මේක අතෘප්තිකර දෙයක් කියලා පිළිගන්න හිත කැමති නැහැ. මේක ඉවරක් වෙන්නේ නැති දෙයක් කියලා පිළිගන්න හිත කැමති නැහැ. එක්වරකින් තෘප්තිමත් වෙලා නවතින එකක් නෙවෙයි මේක සන්තුෂ්ත වෙන්නේ නැහැ කියලා කවදාකවත් හිත පිළිගන්න කැමති නැහැ. ධර්මයේ ගැන ශ්‍රද්ධාවක් තියෙනවා නම් ඒක අනිත් පැත්ත. මේක වේදනා නාශකයක් වගේ. මේක බෙහෙතක් නෙවෙයි. මේකෙන් ලැබෙන්නේ ෂණ මාත්‍රයක සැනසීමක් එක මහ විශාල දුකක් විතරයි. මේක වැරදීමක් හින්දා ඇතිවෙච්ච සතුටක්. මේක නිවැරදි කරගන්න මට ධර්මය ඕන ස්ථීර සැනසීමකට පත් වෙන්න පුළුවන් කියලා ධර්මය තුල අචල ශ්‍රද්ධාව තමන් තුල තියෙනවද කියලා බලන්න. විශ්වාසය සහ විශ්වාසනීයව ක්‍රමවේද භාවිතා කිරීම. තමන්ට එන ප්‍රශ්නයේදී රාගාදී කෙලෙස් ධර්ම වලින් නම් ප්‍රශ්නය ආවේ මේක නැති කරන්න මට තියෙන එකම ක්‍රමය අසුබය වේදනානුපස්සනාව වැනි දේ වර්ධනය කිරීම කියලා ධර්මයේ තුල විසඳුමට තමන්ගේ හිත නැඹුරුද කියලා බලන්න. පැහැදිලිවම එහෙම නැඹුරුතාවයක් තියෙනවා නම් ධර්මයේ පිළිබඳ ශ්‍රද්ධාව ඉහළින් තියෙනවා. විශ්වාසය තියෙනවා. ඒ වගේම මේ දේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ධර්මය තුල මේ කියන එහි පස්සික ලක්ෂණය තියෙනව නේද කියලා තමන්ට විශ්වාසද කියලා බලන්න. ඒත් එක්කම ඒ දේ අත්දකින්නකොට තමන්ගේ තුලින් ඒ දේ ක්‍රියාත්මක වෙනකොට තමන්ගේ තුලින් ඒවා ක්‍රියාත්මක වෙලා
ප්‍රත්‍යක්ෂ වෙනකොට ටික අනේ මට තිබ්බ සියලු ගැටලු විසඳගන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පිහිට ලැබෙනවා නේද, සරණ ලැබෙනවා නේද කියලා බුදුරජාණන් වහන්සේ ගැන ඥාන සම්ප්‍රයුක්ත ශ්‍රද්ධාවක් උපදිනවා. ධර්මය තුලින් ඇතිවන විශ්වාසය ධර්මය තමන්ගේ තුලින් දැකීමෙන් මාව දැකිය යුතු නම් ධර්මය දකින්න කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඒ රූපකාය තිරිසන් සත්තුත් දකිනවා. බුදුරජාණන් වහන්සේගේ රූපකාය තිරිසන් සත්තුත් දකිනවා. එහෙනම් බුදුන් දකින්න නම් ධර්මය තුලින් තමන්ව දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. එතකොටයි බුදුරජාණන් වහන්සේ කවුද කියලා අදහසක් ඇති වෙන්නේ. මේ ශරීරය මහ පොළොවේ තමන්ට ලැබෙන සැනසීම, තමන්ට ලැබෙන නිවීම කොයිතරම්ද කියනවනම් මේ ශරීරය මහ පොළොවේ පොලේ ගහලා වන්දනා කරන්න තරම් හැඟීමක් උපදිනවා පින්වත්නි. දීර්ඝ කාලයක් විඳ දුක් තමන්ගේ තුලින් අයින් වෙනවා දැනෙනකොට. අතප්පයක් කැඩලා විඳින දුකක්, ප්‍රියයන්ගෙන් වෙන් වෙලා විඳින දුකක්, අප්‍රියයන් හා එක් වෙලා විඳින දුකක්, එවැනි දේවල් කාලයකදී ටික අයින් වෙනවා. නමුත් එක දිගට අනන්ත වශයෙන් විඳින්නා වූ කෙලෙස් ධර්ම නිසාවෙන් විඳින ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ආදී මහා දුක්ඛ ස්කන්ධය තුලින් අත මිදිලා යම් සැනසීමක් Tamanට දැනෙනකොට, විසඳුමක් සත්‍ය తত্ত্বය දැනිච්ච හින්දා පීඩිත తত্ত্বය අයින් වෙලා නැවත මේ දුක් නූපදින තත්වයකට පත් වෙන්න පුළුවන් කියලා හරියට ඔසවාගෙන හිටිය බරක් බිමින් තිබ්බා වගේ. ණයක් අරගෙන ඉඳලා ඒ ණය බරෙන් සම්පූර්ණයෙන්ම පොලී ගෙවක ඉඳලා නිදහස් වුණා වගේ, ණය බරෙන්ම නිදහස් වුණා වගේ. අසනීපයක් හැදිලා ඉඳලා ඒ අසනීපය හොඳ වුණා වගේ. හිරේ විලංගුවේ läගලා ඉඳලා ඒ හිරේ විලංගුවෙන් නිදහස් වුණා වගේ. මෙහි කාරකමකට අහු වෙලා ඉඳලා ඒකෙන් මිදුණා වගේ. කාන්තාරයක ക്ഷേම භූමියක් නැතුව දුක් විඳමින් ඉඳලා අතරමං වෙලා ඉඳලා ക്ഷേම භූමියක් හම්බුණා වගේ. සියලු දුක් වලට විසඳුමක් ලැබෙනකොට මහා සැනසීමක් ලැබෙනවා. අන්න ඒ ලැබෙන සැනසීම අපේට තියාගෙන තමයි බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් උපදින්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ මොන තරම් වටින දෙයක්ද කියලා දැනෙන්නේ. එතකොට තමයි මේ අචල ශ්‍රද්ධාව ටික අචල ශ්‍රද්ධාවක් වර්ධනය වෙන විදිහට අපේ ජීවිත නිර්මාණය වෙන්නේ. එතකොටයි අපේ හිත සැනසෙන්නේ. එතකොටයි. ඒත් එක්කම Tamanට දැනෙනවා නම් මගේ ළඟ මේ දුක් ඇතිවෙන්න තිබ්බ හේතු අයින් වුණා කියලා. සත්ව පුද්ගල සංඥාව කියන එක වැරදීමක් කියලා අවබෝධාත්මකව දැනුණා නම්, සම්පූර්ණයෙන් මේක අහෝසි වුණා කියලා දැනුණා නම්, ආය උපදින්නෙත් නැත්තම් ක්‍රියාකාරීත්වයේ විදිහට මවාගෙන බලනව නෙවෙයි. මවන්න දෙයක් නැහැ. සත්වයේ පුද්ගලයෙක් නෙවෙයිනේ මේ කියලා හිතන්න දෙයක් නැහැ. ඒ කියන්නේ සත්වෙත් පුද්ගලයෙක් කියලා දැනෙනවා. දැනෙනකොට නෑ සත්වෙත් පුද්ගලයෙක් නෑනේ මේ ලෝකේ කියලා හිතනවා. සත්ව පුද්ගල සංඥාව එන්නෙම නැති තත්යකට පත් වුණා නම් හරියට හරකෙක් මරන්න අරගෙන යන මිනිස්සෙකුට හරක අරන් යනවා කියන අදහස, මරනකොට හරක මරනවා කියන අදහස, හැම ගහනකොට හරක හැම ගහනවා කියන අදහස. හැබැයි හන්දියක ගොඩ ගහලා මස් විකුණනකොට හරක විකුණනවා කියන අදහසක් නැහැ. ඒ වගේ පංච උපාදානස්කන්ධය බෙදිලා වෙන් වෙලා එහි ක්‍රියාකාරීත්වයන් හේතුත් එක්ක හැම වෙලෙම දැනෙන මෙහි ක්‍රියාකාරීත්වය අත්දැකන යම්කිසි කෙනෙක් භූත මිදන්ති භික්කවේ පස්සාති, මේ පස්කන්ධ සිද්ධ වෙන දෙයක් බව, හේතු නිසා සිද්ධ වෙන දෙයක් බව, පටිච්චසමුප්පන්න ධර්මය සම්පූර්ණයෙන්ම තමන්ගේ තුලින් අත්දැක්කනම් හේතුත් එක්ක මේ බුරබුරා නැගෙන නැවත නැගෙන සියලු කෙලෙස් ධර්මයන් නැත්තම් මේ ඇති වෙන සිතුවිලි මෙන්න මේ දේවල් හේතුවෙන් ඇති වෙන්නේ කියලා තමන්ගේ අනුන්ගේ වශයෙන් ඒ ක්‍රියාකාරීත්වය තමන් අත්දකිනවා නම් ඒකත් එක්ක නැති වෙන
සත්වයා පුද්ගලයා කියලා කෙනත් එක්ක ඇලෙමින් ගැටමින් වාසය කරපු දේවල් ගැන ආය තවත් අමුතුවෙන් හිතන්න දෙයක් නෑ. ඇතුළේ ක්‍රියාකාරිත්වය දැකලා සම්පූර්ණ චින්තනය වෙනස් වෙලා. සම්පූර්ණ චින්තනය වෙනස් වෙලා කරන්නෙක් කරවන්නෙක් නැති ක්‍රියාවලීන් විතරක් සකස් වෙන ලෝකයක් කියලා දැනෙන චින්තන විප්ලවයක් සම්පූර්ණයම ලෝකය දැනෙන විදිහ සම්පූර්ණයම වෙනස් වෙලා. ඒක තුළ ආත්ම දෘෂ්ටිය කියන එක හැදෙන්ට මාත්‍රයක ඉඩක් නෑ. ආත්ම දෘෂ්ටියක් හැදෙන්ට දෙයක් නැහැ. ආයාසයෙන් ආත්ම දෘෂ්ටිය නැත්තං සක්කාය දිට්ටිය ආයාසයෙන් මැඩලන්ඩ හිතන්ඩ දෙයක්වත් නෑ. ඒක සම්පූර්ණයෙන් පහවෙලා යනවා කියලා කියන්නේ සත්‍ය අවබෝධය නිසාවෙන් තණ්හාව දුර වෙලා. ඒ ගැන ඇයි තණ්හාවට වැටෙන්ට තැනක් නෑ. අවිද්‍යාව අයින් වෙනකොට තණ්හාවට වැටෙන්න තැනක් නෑ පින්වත්නි. ඒකත් එක්ක තමයි කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තේරෙන්නේ බුදුහාමුදුරුවෝ කවුද කියලා තේරෙන්නේ. ඒ විතරක් නෙවෙයි පරිනිර්වාණ මංචකයේ ඉඳලා මේ මොහොත දක්වා මේ ධර්මය දරාගෙන ධර්මය තේරුම් අරගෙන ධර්මය තුළින් මහා ප්‍රාතිහාරයන් දක්වමින් තමන්ගේ සිත් නිවාගෙන අනුන්ගේ සිත් නිවමින් නිවැරදිම දේ සිද්ධ කරමින් ජීවිත අවබෝධයෙන් යුක්තව සසර සූපත් භාවයට පත් කරන වැඩ පිළිවෙල අන්න අයට බෙදා දෙමින් තමන්ගේ තුළ ධර්මය දරමින් අන් අයට ධර්මය මේ ශාසනය අන් අයට දායාද කරන්නට තමන් ඒ ධර්මය දරමින් කටයුතු කරපු කරන මේ වෙනකොටත් සිද්ධ කරන අනාගතයේ සිද්ධ වෙන බුදුරජාණන් වහන්සේගේ ඕරස පුත්‍රයායයි මුවෙන් බිහිවෙච්ච පුත්‍රයාය විරුදාවලිලත් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ඇතුළු සැරියුත් මහරහතන් වහන්සේ උපාලි මහරහතන් වහන්සේලා ආදී සීනාස්ත්‍රවයණන් වහන්සේලාගෙන් පැවතගෙන එන භානක පරතුපුරක් සකස් කරමින් මගේ ළඟට මහා පරිනිර්වාණයේ ඉඳලා අද මගේ දක්වා මගේ ළඟ දක්වා මේ ධර්මය මාව පෝෂණය කරන්න ධර්ම පාලමක් විදිහට මගේ ළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මය සම්බුදුපියාණන් වහන්සේගේ ළඟ ඉඳන් මගේ ළඟට අරගෙන ආපු ඒ සුපටිපන්න වූ උජුපටිපන්න ඥායපටිපන්න වූ ඒ ධර්මය තුලින් තමන් ධර්මය දරාගෙන අන් අයට මේ ධර්මය කියා දෙමින් මේ වෙනකන් වැඩ හිටිය මහා සංඝරත්නය කියලා අචල ශ්‍රද්ධාවක් උපදිනවා. ඒ අචල ශ්‍රද්ධාව අන් අයගේ සීලය හින්දාවක්වත් වෙන කෙනෙක්ගේ වැරද්දක් හින්දාවක්වත් කැඩෙන එකක් නෙවෙයි. පොදු වශයෙන් මහා සංඝරත්නය පිළිබඳ මහා ශ්‍රද්ධාවක් උපදිනවා. බුදුරජාණන් වහන්සේ ගැන ධර්මය ගැන මහා සංඝරත්නය ගැන අන්නේ වගේ අවෙච්ච ප්‍රසාදයක් කැඩෙන්නෙම නැති. ඉතින් ඒක ක්‍රියාත්මක භාවය තියෙන්න ඕනේ. හැම නිමේෂයකම තමන්ගේ හිතේ ඒ ක්‍රියාත්මක භාවය තියෙන්න ඕනේ. එහෙම නැතුව මේ සංඝයා වහන්සේගේ කකුල් දෙක අල්ලලා වන්දනා කරාට හොඳට නැමිලා වැන්දා කියලාවත් එහෙම නැත්තම් වෙනත් ක්‍රියාකාරකම් කරා දන් දුන්නා මේවාගෙන් තුලින් නෙවෙයි මේ අචල ශ්‍රද්ධාව උපදින්නේ ධර්මය දැකීමෙන් ධර්මය තුලින් තමන්ට ලැබෙන පෝෂණය තුලින්. ඉතින් ඒක වෙනස් නොවන තත්ත්වයක තියෙනවා වගේම අපිට ලොකු විනිශ්චයක් ඇති කරගන්න සිද්ධ වෙනවා. සීලය පිළිබඳව. අපි දන්නවා සෝවාන් පලස්ත තත්ත්වයකට පත් වෙනකොට සම්මා කම්මන්ත සම්මා වාචා සම්මා කම්මන්ත කියන දෙක මිත්‍යා වාචා මිත්‍යා කම්මන්ත කියන ඒවා ප්‍රහාණය වෙනවා. ඒක සඳහන් කරලා තියෙනවා මහා චත්තාරිස්ක සූත්‍රයේ මේ දේවල් ප්‍රහාණය වෙන බව. ඉතින් එහෙම ප්‍රහාණය වුණාම අකණ්ඩ ඒ කියන්නේ කඩ නොවු අචිත්ත සිදුරු නොවු අසබල ඒක සබල නොවු ඒ වගේම අකණ්ඩ අචිද්ද අසබල අකම්මාස කැලල් තැන් තැන් වලින් කැඩිච්ච නැති කැලල් රහිත වූ අපි කියන්නේ කැලල් කියලා තැන් තැන් වලින් ඒ වගේම බුජිස්ස විඤ්ඤුප්පසත්ත තෘෂ්ණාදීන්ගෙන් මිදුන ඒ කියන්නේ තණ්හාවෙන් මිදුන සීලයක් ඒක
හරි. ඒ වගේම විඤ්ඤුප්පසත්ත නුවණැත්තන්ගේ පැසසුමට ලක් වුණ. නුවණැත්තන්ගේ පැසසුමට ප්‍රශංසා කරන. ඒ වගේම අපරාමට්ටේහි සමාධි සංවත්තනයෙහි දෘෂ්ටියට අහුවෙන්නේ නැති. වැරදි දෘෂ්ටියට තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් අපරාමෂ්ට වූ සමාධියට හේතු වෙන සීලයක්. අපි දන්නවා. හුඟක් අය එතකොට තමන් බලන්න ඕනේ. මගේ සීලය තැන් තැන් වලින් කැඩෙනවද? ඒක කඩ වෙනවද? ඒක තැන් තැන් වලින් සිදුරු වෙන එකක්ද? ඒ වගේම කැලල් සහිත එකක්ද? ඒ කියන්නේ වෙනත් ඒකේ paludu වීම තියෙනවද? ඒ වගේම මේ සීලය හින්දා සීලය මූලික කරගෙන මට තෘෂ්ණාව ඇතිලා තියෙන මට මේ සීලය හින්දා මේ දේවල් ලැබෙයි කියලා තෘෂ්ණාවක්. ඒ වගේම සිල් රකින්න මම කියන මේ සීලය රකීම මගේ වැඩක් කියන දෘෂ්ටිය. මම මගේ කියන දෘෂ්ටිය තියෙනවද? ඒ දෘෂ්ටියෙන් අයින් වෙන්න ඕන එකමත් අයින් වෙන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒ වගේ අපේ පැත්තෙන් අපිට ඊටාම නිවැරදිව නුවණැත්තන් විසින් පසසන ලද සීලයක්. නුවණ තියෙන මිනිස්සු ඒ කියන්නේ විඤ්ඤූහි පුද්ගලයෝ. ධර්මයට අනුකූල අය විසින් පසසන ලද සීලයක්. එතකොට ඒක කැඩෙන්නේ නැති සීලයක්. අඛණ්ඩව, අචිත්ත, අසබල, අකල්මාස, බුජිස්ස, විඤ්ඤුප්පසත්ත, සමාධි සංවත්තනික. සමාධියටම හේතු වෙන සීලයක්. ඉතින් අන්න ඒ වගේ සීලයක් තමන්ගේ තුළ ක්‍රියාත්මක වෙනවා. තමන්ගේ සිතේ ක්‍රියාත්මක වෙනවද? තමන්ගේ මනස මේ සීලය ආරක්ෂා කරන වැඩපිළිවෙල තුළ ඉන්නවද? ඒකට කියනවා ආර්යකාන්ත වූ සීලය කියලා. හරිද? එතකොට එහෙම සීලයක් රකින්නව නෙවෙයි, ඒක රැකෙන සීලයක්. රකින්න කෙනෙකුට මේක රකින්න අමාරුයි. මම ඒකයි කිව්වේ සෝවාන් ඵලය තුළ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක් තියෙනවා. ඒ මේ මනස නිවැරදි තත්වයකට පත් වෙච්ච ඉඳ අපි ධර්ම දේශනාව ආරම්භ කරද්දී කතා කරා සකස් වීමක් පිළිබඳව. ස්වයංක්‍රීයව වගේ දැනෙන හේතු නිසායි ස්වයංක්‍රීය කියවට එතන ඒ ක්‍රියාකාරීත්වය තුළ ස්වයංක්‍රීයව ලෙඩ පිළිබඳව අදහස් එනවා සමහර ඇත්තන්ට. එක එක්කෙනාට එක එක දේවල් පිළිබඳව අදහස් එනවා. එතකොට ඒ කියන්නේ ඒක පුරුදු කරපු දේවල්. ඊට අමතරව ධර්මය පුරුදු කරපු කෙනෙකුට මේ සෝවාන් ඵලස්ත පුද්ගලයෙකුට මේ සීලය රකින්න සීලයක් නෙවෙයි, මේ සීලය රැකෙන සීලයක්. කොහොමද රැකෙන්නේ? අකණ්ඩ, අචිද්ද, අසබල, අකල්මාස, බුජිස්ස, විඤ්ඤුප්පසත්ත, සමාධි සංවත්තනික කියන කඩ වෙන්නේ නැති, සිදුරු වෙන්නේ නැති, කැලල් රහිත වූ තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් අයින් වෙච්ච විඤ්ඤූහි පුද්ගලයන්ගේ පැසසුමට ලක් වෙන සමාධියට හේතු වෙන සීලයක් රැකෙනවා තමන් අතින්. ඒක අමුතුවෙන් රකින්න දෙයක්, අමුතුවෙන් ආයාසයෙන් රකින්න දෙයක් නැති තරම්. ඒ මොකද ඒ කැඩෙන්න හේතු වෙන ආත්ම දෘෂ්ටීන් ප්‍රහාණය වෙලා තියෙන හින්දා. ඉතින් ඒ නිදහස භුක්ති විඳිනවද කියලා බලන්න. තමන්. ඒ වගේම ජීවිතයට ආය කිසිම දෙයක් එකතු නොවි. බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, මහා සංඝරත්නය ගැන නිබඳව තමන්ගේ ක්‍රියාකාරකම් වල ඒ උත්තම වූ ත්‍රිවිධ රත්නය ගැන අංශු මාත්‍රයක අඩුවක් නැතුව ඒ ක්‍රියාකාරීත්වයන් පිළිබඳව බලන්න තමන්ගේ පැත්තෙන් කොයි තරම්නම් ගැළපීමක් ඇති වෙලා තියෙනවද ජීවිතේ ජීවත් කරවන්න කියලා. අපේ පින්වත්නි, අපි මේ ධර්මය තර්ක කරගන්න නෙවෙයි. මේ ධර්මය වංචා කරගන්නත් නෙවෙයි. මේ ධර්මය එකිනෙකා පරයා යමින් මම ධර්මය තුල ඉන්නේ කියලා පෙන්වන්නත් නෙවෙයි. අපි මොනවා කරත් වැඩක් නැහැ. මේ ස්වභාව ධර්මය තුල අපිට ලැබෙන්න ඕන දඬුවම ලැබෙනවා. ඒක හින්දාම අපි උනුන් පරයා නොයමින් ඊ타ත්ම විවෘත සංවාදයකට එන්න ඕනේ. කාත් එක්කද? තමන් එක්කද? ඊතා සත්‍යවාදී සංවාදයකට එන්න ඕන තමන් එක්ක.
ධර්මය සංසන්ධනය කරමින් තමන්ගේ ක්‍රියාකාරිත්වයන් එක්ක. මගේ ක්‍රියාකාරිත්වය මගේ මනසේ ක්‍රියාකාරිත්වය මෙන්න මේ විදිහයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සෝවාන් පලස්ත පුද්ගලයෙක්ගේ මනසේ ක්‍රියාකාරිත්වය තුළ අවෙච්චප්පසාදේන බුද්ධේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති ධම්මේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති සංඝේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති කියන ඒ අචල ශ්‍රද්ධාවෙන් සමන්නාගත වූ සිතුවිලි වලට පරිබාහිර කිසිම සිතුවිල්ලක් උපදින්නේ නැහැ. ඒ වගේම ආර්යකාන්ත සීලය ඛණ්ඩනය වෙන ආකාරයේ කිසිදු ආත්ම දෘෂ්ටියක් උපදින්නේ නැහැ. ඉතින් එවැනි පුද්ගලයෙකුට පැහැදිලිවම නිරයෙන් අයින් වෙච්ච ඒ වගේම තිරස්චාන ගතියෙන් අයින් වෙච්ච ඒ වගේම නියත සම්බෝධි පරායන කියලා කියන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙලා හරියට ස්රෝතයකට අහු වුණා වගේ හරියට මොකක්ද බය නැතුව කියන්න පුළුවන්කම තියෙනවා. නැවත සතර අපායේ වැටෙන්නේ නැහැ. නියත මිත්‍යා දෘෂ්ටියකට වැටෙන්නේ නැහැ. ඒ වගේම නිවන කියන සැඩපහරට අහු වුණ කෙනා. විය සිදුරෙන් අහස බලන කැස් බෑවා. අවුරුදු 100කට සැරයක් ගොඩට එන කැස් බෑවා. විය සිදුරෙන් අහස බලන සිද්ධිය සුලබයි මනුස්ස ජීවිතයක් ලැබෙනවට වැඩිය. එහෙම අමාරුවෙන් ලැබිච්ච මනුස්ස ජීවිතය සෝතාපන්න කියලා කියන නියත සම්බෝධි පරායන කියලා කියන නිවන කියන සැඩපහරට වට්ටගන්න අපිට පුළුවන්කම තියෙනවා මේ කෙටි කාලයක් තුළ හරි පුහුණුවීමක් ලැබුවොත්. ඒකයි මං කිව්වේ ඒක අපි වාද කරමින් විවාද කරමින් හැකියාවන් ප්‍රදර්ශනය කරමින් අන් අය හුවා දක්වමින් තමන් අන් අය හෙලා දකිමින් තමන්ගේ හැකියාවන් හුවා දක්වමින් මදභාවයට පත් වෙලා මත් වෙලා කටයුතු කරන දෙයක් වෙන්න බෑ. මේ කියනකොටත් මේක ප්‍රහාරයක් සඳහා නොකියන මානසිකත්වයක් මගේ තුළ තියෙනවද කියලා මම විමසලා බලන්න ඕනේ. මේ කියන කතාව තුළ යම්කිසි කෙනෙකුට යම්කිසි ආකාරයකින් නින්දා කරන දෙයක්ද මගේ ළඟ තියෙන්නේ කියලා මම බලන්න ඕනේ. හැම වෙලේම බලන්න ඕනේ නෑ මේ වචන ඇසීමෙන් සිත් සතන් සුවපත් වේවා කියන පැහැදිලි අරමුණක් ඇහෙන මානයේ තමන්ගේ මානය දුරු කරගන්න හේතු වෙන්න ඕනේ කියන පැහැදිලි කරුණාවක් මෛත්‍රියක් තියෙනවද කියලා විමසලා බලන්න ඕනේ. අන් අය හුවා දක්වමින් තමන් හුවා දක්වමින් අන් අය හෙලා දකින ඇත්තන්ට සිහිය උපදින්න පමණක් මේ දේ හේතු වේවා. වෙනත් කෙනෙක් මේ බව දැනගෙන තවත් කෙනෙක් අර තැනත්තාව නිග්‍රහවට පත් කරන්න හේතු නොවේවා කියන ප්‍රාර්ථනාවක් තියෙන්න ඕනේ. යහපත සඳහාම අපි ඇතුලාන්තයෙන් දැනිලා ඇතුලාන්තයෙන් තේරෙන ඇතුලාන්තයෙන්ම වැටහෙන යහපත සඳහාම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආය කිසිම අඩුවක් නැතුව අන් අයගේ යහපත සඳහාම හේතු වේවා කියලා කියන පරම අදහසක් තියෙන්න ඕනේ ධර්මය ගැන සාකච්ඡා කරද්දී ධර්මය ගැන කතා කරද්දී. එහෙම ශාසනයක් අපිට උරුම වෙලා තියෙන්නේ. අපි අපිව විනිශ්චයකට භාජනය කරන්න ඕනේ. සත්පුරුෂකමේ පරම තැනක් ධර්මය කියලා කියන්නේ. ඒක අසත්පුරුෂ ධර්මයක් නෙවෙයි. දකින මානේ ඇහෙන මානේ ඒ ධර්මයේ භාවිතා කරන අය හින්දා චිත්තසංතාන සැනසෙන්න ඕනේ. උනුන් පරයා යන එකක් වෙන්න බෑ. හැම වෙලේම හැම තැනකම අනේ මේ මහා සංඝරත්නය කියලා කොයි තරම්නම් ගුණවත්ද කියලා. කොයි තරම්නම් එකිනෙකා අතර තියෙන සුවපත්භාවය වර්ධනය වෙනවද කියලා. දකින මානේ පවා හැම ක්‍රියාවක්ම හැම වචනයක්ම හැම සිතුවිල්ලක්ම අන් අයගේ සුවපත්භාවය සඳහාම හේතුපාදක වෙන ක්‍රියාකාරීත්වයෙන් යුක්ත කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ලෝකය සැනසෙන ඉරියව් තමන්ගේ තුලින් ලෝකය සැනසෙන වචන ලෝකය සැනසෙන ක්‍රියාවන් තමන්ගේ තුලින් විද්‍යමාන වෙන්න ඕනේ. තමන් ධර්ම දරණම්. ඒකින්ද
විවෘත මනසකින් මේ ධම්මදාස ධම්මපරියාය කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරපු මේ ධර්මපරියාය ධර්මය තමන් ඊටාම ප්‍රවේශමෙන් අංශු මාත්‍රයක්වත් ලිහිල් කරන්නේ නැතුව විමසලා බලන්න තමන්ගේ මනස ඒ අනුව ක්‍රියාත්මක වෙනවද කියලා. එහෙම ක්‍රියාත්මක වෙනවා නම් යම් කිසි අදහසක් ඇති කරගන්න පුළුවන්. තමන්ටම මම යම් කඩයිමකට ඇවිල්ලාද කියලා. හැබැයි ඒකෙන් නිදහස් වෙන්න එපා. එතනින් එහෙම වැරදීමක් වෙන්න පුළුවන් තමන්ට තමන් විනිශ්චය කරන්න ගිහිල්ලා ධර්මය ගැන හොයාගන්න බැයි නම් කෝකටත් කමක් නැහැ. මට නිකන් සැකයක් ඇති වෙනවා මම මේ අවශ්‍ය කරන කඩයිමට ගිහිල්ලාද කියලා. නමුත් මගේ වීරිය නම් මම අතහරින්නේ නැහැ. වීරිය අත්හරින්නේ නැහැ. මම ගත්ත වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන යනවා. මොකද මේක මට තීරණය කරන්න බැරිකමක් තියෙනවා නම් එතන මට ගැටලුවක් තියෙනවා. එහෙනම් මම මේ ක්‍රියාකාරීත්වය ඉදිරියට කරගෙන යනවා. එතකොට වෙන දෙයක් වෙලා තියෙන්නේ නැතේ. අන්තිම මොහොතේ හරි මට ප්‍රතිඵලයක් ලැබේවි. මගේ ජීවිතයෙන් මං සමුගන්න වෙලාවේවත් අඩුම ගානේ මට යම් ප්‍රතිඵලයක් ලැබෙන්න තියෙන ඉඩකඩක් තියෙනවා කියලා යම් කිසි ප්‍රබල අදහසක් අපේ තුල ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක හින්දා අපේ ජීවිතය අපි සුවපත් කරගමු. අපේ ජීවිතය නිවාගමු. අපේ ජීවිතය සනසවා ගන්නට කළ හැකි සියලු දේ කරමු. ඒ සඳහා විවෘත මනසකින් විවෘත සංවාදයක් සැනසිලිදායක සුවදායක ඒකරාශී වෙලා සිද්ධ කරන්න පුළුවන් කතා කරන හැම වචනයකම සැනසිල්ලක්ම ඇති වෙන කුහකකම් ඊර්ෂ්‍යාකම් කපටිකම් උනුන් පරයා යන දේවල් නැති ඒකරාශී වෙලා සාකච්ඡා කරන්න පුළුවන් මණ්ඩපයක් සකස් කරගමු. ඒ ධර්ම මණ්ඩපය තුල නිවන් මඟ අපි විමසමු. අපේ ජීවිතය සුවපත් කර ගැනීම සඳහා ඒකරාශී වෙමු. ඒ සඳහා හැම කෙනෙකුටම ශක්තිය, ධෛර්යය, වීරිය, අදිෂ්ඨානයේ වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිවසේ ඉඳන් මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට වාග්ය සම්පන්න ස්වභාවයකට පත්වෙච්ච අපේ පින්වන්ත පිරිස මේ ධර්මය අපි කතා කරන්නේ මගේ ධර්මයක් නෙවෙයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ශ්‍රවණය කරන්නට අපි භාග්‍යවන්ත වුණා. දේශනා කරන්න අපි භාග්‍යවන්ත වුණා. ඉතින් එවැනි භාග්‍යයක් ලත් අපි මේ බුද්ධ ශාසනය තුල ඒ ධර්මයේ සාකච්ඡා කරන්න අපිට පුළුවන්කම ලැබුණා. ඉතින් නිවසේ ඉඳන් මේවත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්කම ලැබුණේ මේ පින්වන්ත පිරිසට අදත් මේ ධර්ම දේශනාවේ දායකත්වය ලබා දෙන පින්වන්ත පිරිසගේ බැතිබර අනුග්‍රහයෙන්. ඉතින් අපි තුල ධර්ම ප්‍රසාදයේ ඉපදිලා අපේ තුල සැනසිලිදායක තත්වයන් කෙලෙස් අඩු වෙන තත්වයන් ඉපදිලා සිත කය වචනේ සංවර වුණා නම් ඒ සංවර වෙලා කටයුතු කරන වාරයක් ගානේ දායකත්වය ලබා දුන්න හැම කෙනෙකුටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය සඳහාම මේ සියලු දේ හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්ව වශයෙන් සඳහන් කරලා තියෙන්නේ කොළඹ 5 කස්සප පාර අංක 55 ලිපිනේ පදිංචි චානක මුතුකුඩ මහතා කියලා සඳහන් කරලා තියෙන්නේ. UK අප්පුහාමි කුසුමා උක්වත්ත DJA මුතුකුඩ මහතා හා එම මැතිනිය හා පෙරේරා මහතා යන මිය පරලෝ යන්නට යෙදුන සියලු දෙනාට පුණ්‍ය අනුමෝදනා කිරීමත් දේශකයන්න් වහන්සේ ඇතුළු සියලු මහා සංඝරත්නයට සෙත් ප්‍රාර්ථනා කිරීමත් ලක්වැසි ලොවැසි සියලු දෙනාටම උතුම් ධර්මය අවබෝධ වේවා කියන අරමුණෙන් තමයි අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය ලබා දෙන්නේ. ඒ වගේම ලැබී තියෙන මේ කොරෝනා වසංගතයෙන් සියලු දෙනාටම හැකි ඉක්මනින් සුවපත් භාවයට පත්වන්නට ධර්මයේ ආශිර්වාදය ලැබේවා කියන අරමුණත් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ අය බලාපොරොත්තු වෙච්ච ආකාරයටම චානක මුතුකුඩ මහතා වෙනුවෙන් සුජීවත්ව වාසය කරන සියලු දෙනාටම එතුමා ඇතුළු සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබෙන්නට මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා. සඳහන් කරන ලද සියලුම මිය පරලෝ යන්නට යෙදුණු හැම දිනාටම මේ උතුම් පුණ්‍ය ශක්තියන් අනුමෝදන් වේවා. සියලු මිය පරලෝ ගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ශක්තියන් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති.
නිවන් මඟ විමසුම